අපි අද පාඩම් පටන් ගමු. හරි. අපි කතා කරන්නේ නැගුම් බැසුම් ක්‍රමය ගැන. එතකොට අපි ඒකේ නැග්මක් ගැන කතා කරා, බැස්මක් ගැන කතා කරා. මේ දෙක ගැන තමයි කතා කරන්නේ මුලින්ම අද. rise and fall method එකේ. rise කියන්නේ මොකද්ද? නැග්ම කියන්නේ මොකද්ද කියලා කතා කරමු. හරි නැග්ම. අපි හිතමු මෙන්න මෙහෙම තියෙනවා භූමියක්. හරි ඔන්න භූමියක් තියෙනවා. එතකොට මේ භූමියේ අපි බිමේ මට්ටම මෙතනින්ම අයින්නවා මෙතනින්ම අයින්නවා. හරි ඔන්න ඔය තැන් දෙකෙන්ම අයින්නවා. එතකොට උපකරණයේ ඔය දෙක මැද හරි මැදනේ තිරස් හරි තිරස් දුරකින් ඔයන් තියෙනවනේ. එතකොට උපකරණ අපි හිතමු මෙන්න මේ හරි තියනවා කියලා. ඔන්න හරි තියෙන උපකරණ. මට්ටම් කියන්නේ මේ උපකරණ. ලෙවලින් මැෂින් එක. ඔන්නම් තියෙන උපකරණ. පොඩ්ඩක් උස්සර අදින්න උපකරණේ. අපි හිතමු උපකරණේ හරි මැද ඔන්නෝම සම්බන්ධ කරලා තියෙනවා. ඔන්නෝම තියෙනවා. right එතකොට මට්ටම් යටිය කොහෙන්ද තියන්නේ? මට්ටම් යටිය අපි තියන්නේ මෙතන තියන්න ඕන මුලින්ම ආයේ මෙතනක් තියන්න ඕන. ඊට පස්සේ ඔන්න ඔය මට්ටම් යටි තියන්නේ මම. එතකොට මෙයාගේ දැක්ම නැත්තම් දෘෂ්ටි රේඛාව මේ උපකරණේ දෘෂ්ටි රේඛාව පිටන්නේ මෙන්න මෙහෙමනේ. දෘෂ්ටි රේඛාව හරිය තිරස් වෙන්නේ තියෙන්නේ මොකද අපි උපකරණේ පොළොව මත තියන්නේ හරියට තිරස් කරලා හරියට ලෙවල් කරලා ඒ කියන්නේ තිරස්ව. හරි මට්ටම් පොළොවේ මට්ටම් පෘෂ්ඨයත් එක්ක හරියට තිරස්ව. ඔන්නෝම තිරස්ව තියන්නේ. එතකොට හරියට තිරස්ව මේ දෘෂ්ටි රේඛාව මෙන්න මේ විදිහට පිහිටනවා. එතකොට අපිට හරියට මට්ටම ගන්න පුළුවන්. ඒ අනිත් පැත්තෙන් බලලා මැන්නොත් එහෙම දෘෂ්ටි රේඛාව ඒත් එහෙම හරියටම තිරස්ව තියෙනවා. මෙන්න මේ විදිහට. right. එතකොට නැග්ම කියන්නේ දැන් මේක අපි දන්නවා මේක තමයි පසු දැක්ම. මේක පෙර දැක්ම. ඒතර මේක අපි කියනවා මේ පසු දැක්ම. හරි. පසු දැක්ම. මේක තමයි පෙර දැක්ම. මේක බෑක් සයිඩ් එකක් මේක ෆෝර්වර්ඩ් සයිඩ් එක. ෆෝ සයිඩ් එක. හරි පෙර දැක්ම. මේක පසු දැක්ම. හරි ඒ කියන්නේ දැන් අපි මේ පසු දැක්ම පෙර දැක්ම මතක තියාගන්න ඕන විදිය මෙහෙමයි ඈ. අපි මැනගෙන යන්නේ එක තැනක ඉඳන් තව තැනකට. හරි හිතන්නකෝ අපි මැනගෙන යන්නේ මේ පැත්තේ ඉඳන් පොළොවේ මේ පැත්තේ ඉඳන් මෙහාට තමයි දිගට මැනගෙන යන්නේ කියලා. හරි ඒ කියන්නේ මේ භූමිය අපි නිකන් මම පොඩ්ඩක් වලට කියලා දෙන්න මෙයා දින්න මෙහෙම මේ භූමිය මෙහෙම තව දිගට තියෙනවා කියලා දැන් ඔන්නෝම තියෙනවා. හරි මෙහෙත් තව දිගට මෙහෙ තියෙනවා. හරි ඉතින් එකපාර ඔක්කොම ඉන්න බෑනේ මොකද උපකරණයට උපරිම මීටර 50ක් දුර ගන්න තමයි පේන්නේ කියලා කිව්වනේ මම. හරිද? මීටර 50ට වඩා දුර අපි බැලුවොත් එහෙම අර දුරේක්ෂෙන් උපකරණ දුරේක්ෂෙන් හරි. හරි. මේ අර දුරේක්ෂෙන් බැලුවොත් එහෙම මීටර 50යි උපරිම පේන්නේ මීටර 50ට වඩා දුරක් බැලුවොත් එහෙම මේකෙන් අර තියෙන පාඨාංක මට්ටම් මෙටි මේ තියෙන මට්ටම් මෙටි තියෙන පාඨාංක බොඳ වෙලා පේන්නේ. එතකොට හරියට මිනුමක් ගන්න බෑ අපිට. වැරදෙන්න පුළුවන්. ඒක නිසා අපි તો මීටර් 500 වගේ භූමියක් කොහොම මැනගෙන යනවා කියලා එක දිගට. එතකොට අපි මේ හරියම අයින්නවා මුලින් මෙහෙම අයින්නවා ඊට පස්සේ මේ උපකරණේ තියෙනවා ඊට පස්සේ උපකරණය ආයෙ වෙන තැනකට යනවා ආයෙ මෙහි මට්ටම් මෙටි මෙහෙන් තියෙනවා ආයෙ උපකරණ මෙහෙට යනවා ඔහොමනේ මැනගෙන යන්නේ. එතකොට මැනගෙන යන්නේ මෙහි ඉඳන් මෙහාට මේ. ඒකයි මේ මැනගෙන යන්නේ මේ පැත්තට. මැනගෙන යද්දී උපකරණෙට මේ මැනගෙන කියද්දී අර මුල් හරිය තිබ්බේවනේ. ඉස්සරහා තියෙනවා තමයි පෙර දැක්ම. නේ. ඉස්සරහා මෙතන තියලා මෙතනින් බැලුවොත් මේක පෙර දැක්ම. ආවෝ මේ උපකරණ මේ අතර අපි අරන් ගිහිල්ලා උපකරණ මේ පැත්ත අනිත් පැත්ත අංශක 180ක අනිත් පැත්ත හරවලා දුරේක්ෂ. මෙහෙට පස්සේ හැරිලා බැලුවොත් පසු දැක්ම. ඉස්සරහා බැලුවොත් පෙර දැක්ම. උපකරණේ ඉඳන් පස්ස අපි අර ආපු දිහාව පස්ස බැලුවොත් පසු දැක්ම. ඕකයි මේ පෙර දැක්ම පසු දැක්ම කියන්නේ. හරිද? ඒක නිකන් මතක තියාගන්න. right පෙර දැක්ම පසු දැක්ම කියන්නේ ඔච්චර. හරි. එතකොට මේ නැග්මක් කියන්නේ මෙහෙමයි. නැග්මක් කියන්නේ පොළොවේ එන්න උසට යන තැන නේ පසු දර්ශන පාඨාංකයට වඩා පෙර දර්ශන පාඨාංකයේ පොළොවේ ස්ථානයේ තියෙන ඉහළ. ඔකක් තමයි කියන්නේ නැග්මක් කියලා. ඒතකොට මේ නැග්මකදී අපි කලින් ගණන් හදද්දිත් ඒක ඔයාලට තේරෙන්නේ නැති නැග්මකදී පසු දර්ශන පාඨාංකය නැත්තම් මම මේක ලියන පසු දැක්ම කියලා. පසු දර්ශන පාඨාංකය විශාලයි පෙර දර්ශන පාඨාංකයට වඩා. නැත්තම් පෙර දැක්ම කියලා ලියන්න. පෙර දැක්මට වඩා.
පෙර දැක්මට වඩා පසු දැක්ම විශාලයි. මොකක්ද ඒ කියන්නේ? දැන් මෙයාගේ පාඨාංකය බලන්නකෝ මේ. මෙයාගේ පාඨාංකය මෙතන මීටර් මේ 3 මේ මට්ටම් යටියක් නම් මෙතන මීටර් 3ට වඩා 3.2ක් වගේ ඇති. හැබැයි මෙතන බලන්නකෝ මේ මීටර් 3 මට්ටම් යටියක් නම් මේ පාඨාංකය. මේ පාඨාංකය මීටර් එකක්වත් නැහැ නේ. මීටර් 0.6ක් වගේ එන්නේ එහෙම ගණක් ඇති. තේරෙනවනේ? එතකොට පසු දර්ශන පාඨාංකේ විශාලයි, පෙර දර්ශන පාඨාංකේ කුඩයි. පැහැදිලිද? රයිට්. එතකොට නැග්මකදී කියන්නේ පොළොව එන්නේ උස යන එන්නේ අපි කන්දක් නම් වගේ නම් ඉන්නේ. අනිවාර්යයෙන්ම පසු දර්ශන පාඨාංකේ විශාලයි, පෙර දර්ශන පාඨාංකේ කුඩයි. හරි. ඔය නෝට් එක දාගන්න ඉක්මනට දාගමු. අපි අර වැදගත් ගණන් වලට යන් ඉක්මනට දාගමු. රයිට්. ඉක්මනට දාගන්න ඕක. රයිට්. ඊට පස්සේ මාතෘකාව තමයි බැස්ම. හරි මේක හරිද? හරිද මේක? රයිට්. හරි. ඊට පස්සේ අපි ලියමු බැස්ම ගැන. බැස්ම කියන්නේ මොකක්ද කියලා කතා කරමු. රයිට්. හරි. බැස්ම කියන්නේ මෙහෙමයි. අපි හිතමු දැන් තියෙන්නේ මෙන්න මේ බැස්මක්. ඒ කියන්නේ පල්ලමක්. පල්ලමකට තමයි බැස්ම කියන්නේ. මෙන්න මේ ඔන්නෝම එන්න පල්ලමක් තියෙනවා. ඔය වගේ එකට තමයි කියන්නේ බැස්ම කියලා. රයිට්. එතකොට බැස්මේ මට පාඨාංක ගන්න ඕන තැන් දෙකකින් කොතනද මෙතනයි මෙතනයි. රයිට්. එතකොට මම උපකරණේ තියෙනවා මෙන්න මේ හරිය. හරි. උපකරණේ හරි මැදි. රයිට්. ඔන්න හරි තියෙනවා. තියලා මගේ මට්ටම් යටිය මෙතනින් තියෙනවා එකක්.
අයි මෙතන මැන්ලි ඉවරලා මට්ටම් ඇටි තියා ගන්නවා මෙතනින් මම දෙකම එකපාර මෙතන අදින්නම් මෙතන මට්ටම් ඇටි තියෙනවා ඒක මැන්ලි ඉවරලා මෙතෙන්ට ගන්න රයිට් හරි එතකොට මගේ දෘෂ්ටි රේඛාව දැන් තියෙන්නේ මොනෝම තියෙනවා බලාගෙන මේ පාඨාංකේ 0.3 මීටර වලට වඩා අඩු වෙන්න බෑ එහෙම වුණොත් මේක මේ දෝෂ වැඩි ඒකින්ද අපි මෙහෙම ගන්න නැහැ මීටර මෙතන මේ පාඨාංකේ මීටර 0.3ට වඩා මේ වැඩි වෙන්න ඕන අඩු වුණොත් ගැටලුවක් එහෙම වුණොත් ගන්න බෑ මේක හරි මේ පරණ ඉගෙන ගත්තයක් කිව්වේ ආපහු රයිට් හරි එතකොට දැන් මේකෙත් අපි දන්නවා දැන් අපි මැනගෙන යන්නේ මෙහි ඉඳන් මෙහාට අපි මැනගෙන යන්නේ මෙහි ඉඳන් මේ පැත්තට ඔන්න ඔකට තමයි මැනගෙන යන්නේ හරි එතකොට මේක තමයි පසුදැක්ම මෙහාට මැනගෙන යන්නේ මේක තමයි එතකොට පෙර දැක්ම රයිට් එතකොට මේ බලන්න මේ වගේ එක පසුදැක්මේ පාඨාංකය හැමතිස්සෙම කුඩයි බැස්මක පසුදැක්ම කුඩයි පෙර දැක්ම විශාලයි බැස්මක විශාල වෙන්නේ පෙර දැක්ම මේ පෙර දැක්ම මීටර 3ක 3 මට්ටම් යටියක් නම් මේක මීටර 3ත් මේ දෙකම එකමාරක් පන්නලා මීටර 2ක් විතර කිට්ටුව මෙතන මීටර 0.3 චුට්ටක් වැඩි වෙති එහෙම හිතමු අපි නැත්නම් මීටර 3.0 මීටර 0.3 අඩුනොත් එහෙම ගන්න බෑනේ මේක හරි ඒතර මේ වගේ එක අනිවාර්යෙන් පෙර දර්ශන පාඨාංක විශාලයි පසු දර්ශන පාඨාංකයට වඩා රයිට් ඔකක් දාගන්න මොකක්ද දාගන්න ඔකත් උන්ට රයිට් හරි දාගන්න උන්ට දාගෙන මට දාගන්න ඔක රයිට් දාගෙන ඊළඟ මාතෘකාව ලියා ගන්න මේක ඉවර නම් ඊළඟ මාතෘකාව ලියා ගන්න ඌනිත උස ඌනිත උස ඌනිත උස ඌනිත උස ඌනිත උස රයිට් එක දාගන්න
හරි මෙලන් මේ මම ඔයාලට මේ ඔයාලට ෆොටෝ එකක් කිව්වා. ඒ ටික ඊට තියලා චුට්ට පොඩි කියන පිටු භාගයක් විතර දුන්නේ. මේ ඒක ඊට දෙලා ලියාගමු. රයිට්. මාතෘකාව දාගන්න ඌනිත උස. ඌනිත උස. ඌනිත උස. හරි. ඌනිත උස කිව්වේ මොකද්ද? ඌනිත උස කිව්වේ මම කලින් මේකෙම කියලා දෙන්නම්. ඌනිත උස කියන්නේ රයිට්. දැන් පොළොවේ මට්ටම කලින් මෙතනනේ තිබ්බේ. දැන් මෙතන අපි මයින්නේ කොහේ හරි දෙයකට නිර්දේශන මට්ටමකට සාපේක්ෂව. ඒ කියන්නේ අපි මධ්‍යම මුහුදු මට්ටම ගන්නවා නම් කෙලින්ම මධ්‍යම මුහුදු මට්ටමට සාපේක්ෂව තමයි මෙතන මධ්‍යම මුහුදු මට්ටම නම් ඒ මධ්‍යම මුහුදු මට්ටමට සාපේක්ෂව තමයි මෙයා මයින්නේ. අපි හිතමු මේකම මේ රේඛා මධ්‍යම මුහුදු මට්ටම කියලා MSL බිඳුව මීටර කියලා. මෙතන ඉඳන් තමයි මෙතෙන්ට අපි දුරමයි ඉන්නේ. ඒ මේ උස. අපි මෙතන ඉඳන් මෙතෙන්ට මධ්‍යම මුහුදු මට්ටමේ ඉඳන් මේ භූමිය මෙතෙන්ට උස. ඒක තමයි ඌනිත උස කියන්නේ. යම් නිර්දිෂ්ට මට්ටමකට සාපේක්ෂව. අපි ටෙම්පරරි කියන්නේ తాවකාලික පිල් ලකුණක් නම් ගත්තේ මීටර 100යි කියලා නිකන් දාගත්තා නම් එන්නේ මට්ටමේ ඉඳන් එතන ඉඳන් උස. ඒක මෙතෙන්ට ගියාම ආයෙ එතන ඉඳන් උස. පොළොව මට්ටම අර පොළොවේ MSL නැත්තම් මේ මධ්‍යම මුහුදු මට්ටම හෝ වෙනත් නිර්දිෂ්ට මට්ටමක නැත්තම් අර తాවකාලික පිල් ලකුණට සාපේක්ෂව තමයි ඌනිත උස කියලා කියන්නේ. හරි. ඒක ලියා ගන්න. ඒක මොකුත් අඳින්න එපා. ඌනිත උසට මොකුත් අඳින්න එපා. ලියා ගන්න මේක. ලියන්න. සියලුම ලක්ෂවල සිරස් උස පොදු නිර්දේශිත මට්ටමකට සාපේක්ෂව දැක්වීමයි. 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 හරි. පොදු නිර්දේශිත මට්ටමකට සාපේක්ෂව දැක්වීමයි. වරහන් ඇතුළේ දාගන්න ඌනනය කරන ලද උස ආයේ ඩෑෂ් එකක් දාලා දාගන්න. ඇලිරක් දාලා දාගන්න. ගණනය කරන ලද උස ආයෙම ඩෑෂ් එකක් දාලා දාගන්න. මේ ඇලිරක් දාලා දාගන්න. අඩු කරන ලද උස කියලා වරණවන්න. රයිට්. ඊට පස්සේ මාතෘකාව දාගන්න. මට්ටම් ගැනීමේදී සිදුවන දෝෂ. රයිට්. හරි. ලියා ගන්න තරු දාලා තරුවක් දාලා ලියමු. ලියන ගමන් අපි කතා කරමු. තරුවක් දාලා ලියන්න. පාඨාංක ගැනීමට පෙර උපකරණය මට්ටම් කර නොතිබීම. 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 ඒ කියන්නේ උපකරණේ හරියට තිරස් වෙලා තිබ්බේ නැත්නම් අර උපකරණය දැන් මෙහෙම මයිද්දි උපකරණය මෙතන මෙහෙම මයිද්දි උපකරණේ මේ හරිය තියෙනවා නම් උපකරණේ මෙහෙම තිරස්වනේ තියෙන්න ඕනේ. තිරස්ව තියෙන්නේ නැතුව උපකරණේ මෙන්න මේ දුරේක්ෂව මෙන්න මෙහෙ තිබ්බොත් එහෙම මෙහෙනේ කන්ද දිගේ උසන වැයෙන්නේ. කන්ද දිගේ ඔහොමනේ යන්නේ. තිරස් උස අපිට මයින්න බෑ. ඒතර මට්ටම් මැටි තිබ්බොත් එහෙම. මෙන්න මෙහෙම එන්නේ. හරි. මේ තිරස් හරියට මයින්න බෑ මට්ටම් මැටි ඉඳලා. මේ වෙන කොහෙද මැන්නේ? එහෙම බෑ. හරියට උපකරණේ තිරස්ව තියෙන්න ඕනේ. රයිට්. ආයෙ තරොත් දාලා මේ වඳින්න ඕනේ. අරින්න දෙයක් නෑ දන්නවනේ දැන්. තරොත් දාලා ලියන්න ආයෙ
මට්ටම් යටි සිරස්ව අල්ලා නොසිටීම. 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 දැන් හිතන්නකෝ මේ මට්ටම් යටි කියලා මේ නිකන් මම හරි රූලක් ගත්තේ. හරි ඒතකොට මේ අද්දූලෙත් මේ පාඨාංගම සඳහන් වෙලා තියෙනවා. ඔය වගේ මට්ටම් මෙඩිත් පාඨාංග සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ මට්ටම් මෙඩි කියලා හිතුවොත් එහෙම දැන් ඔයාලට දැන් මෙහෙම ඔයාලා හරියට දැන් මෙතන පාඨාංගේ තියානම් බලන් ඉන්නේ අර දුරේක්ෂෙන් මම මෙහෙම මේක ඇල කරලා අල්ලන් හිටියොත් එහෙම එයාට පේන්නේ මෙන්න මේ හරිය පාඨාංගය. හරිද? කියන්නේ මම මේ මට්ටම් මෙඩි මෙහෙම තිබ්බොත් එහෙම හරියට තිරස්ස තියන් හිටියොත් හරියට මම ඉන්න ඕනේ මෙතන. හැබැයි මම මේක ඇල කරලා අල්ලන් හිටියොත් අර දෘෂ්ටි රේඛාවට අහු වෙන්නේ මෙන්න මේ උස හරියනේ දැන්. මෙන්න මේ උසනේ අහු වෙන්නේ. මෙතන තමයි මේ උස තමයි මට්ටම් අර දෘෂ්ටි රේඛාවට අහු වෙන්නේ. මම මේ ඇල කරලා අල්ලන් හිටියොත් එහෙම අර වෙන උස වෙන පාඨාංකයක් වෙන ලොකු පාඨාංකයක් අහු වෙනවා. ඒතකොට ඒක දෝෂයක්. හරිද? එතකොට මට්ටම් මැටි සිරස්වල්ලාගෙන ඉන්නවා. සමහර වෙලාවට නම් මට්ටම් මැටි කවුරු හරි දැන් මෙහෙම බලද්දි දැන් මෙහෙම දෘෂ්ටි රේඛා මගේ දෘෂ්ටි රේඛා මෙහෙම තියෙද්දි සමහර එක්කෙනෙක් මට්ටම් මැටි මෙහෙම ඇදේට මෙහෙම අල්ලන් ඉන්න පුළුවන්. එතකොට බලන එක්කෙනාට පේනවා දුරේක්ෂන් බලන එක්කෙනාට යකෝ මේ ඇදයි අල්ලන් ඉන්නවා කියලා. එතකොට අරට කියනවා කිලින් කරන්න කියලා. හිට මෙහෙට කරන්න කියලා. එතකොට මෙයා මෙහෙම කිලින් කරනවා. හරි. හැබැයි ඔයා මට්ටම් මෙටි නිකන් මෙයාගේ මගේ දෘෂ්ටි රේඛාව දිගේ මේ පහළට හරි මේ පැත්තට මේ උඩට හරි මෙහෙම අල්ලන් නමලා තිබ්බොත් එහෙම හරි ඒක මට හොයන්න බෑ බලන එකනට හොයන්නත් බෑ ඒකින්ද ඒ වගේ දෝෂ වෙන්න පුළුවන් හරි නවත්ත ගන්න බැරි එහෙම දෝෂ තියෙනවා පොඩි දෝෂ වෙන්න පුළුවන් හරි උපකරණය අර මට්ටම් මෙටි හරියට අල්ලන් ඉන්න කෙනා අල්ලන් හිටියොත් හරි නැත්තම් පොඩි දෝෂ වෙන්න පුළුවන් හරි ආයතරොත් දාලා ලියන්න මට්ටම් යටිය දීර්ඝ කිරීමේදී අගුළු නොවැටීම. 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 හරි. මට්ටම් යටිය දීර්ඝ කිරීමේදී අගුළු නොවැටීම. එතකොට ඒ කියන්නේ මෙහෙමයි. මට්ටම් යටිය තියෙන්නේ නිකන් සිරස්ස මෙහෙම ඒකුත් නෙමෙයි. දැන් මට්ටම් යටිය අපිට දිග අරින්න පුළුවන්. මෙහෙම අර කුඩේ වගේ දිගන්න කුඩේ වගේ ඒකත් අර මේක ඇතුළට දාන්න පුළුවන්. කියන්නේ මෙන්න මෙහෙම තියෙන්නේ. මට්ටම් මැටිය ගත්තොත් එහෙම ඔන්න ඔහොම එකක්. ඔන්න ඔහොම තියෙනවා. ඒක ඇතුළට දාන්න පුළුවන් තව කෑල්ලක් ඊට පස්සේ තියෙනවා. මෙන්න මෙහෙම. ඒ කෑල්ල ඇතුළට ගත්ත හැකි දීර්ඝ කර හැකි. හරිද? එහෙම දැන් දිගාරිද්දි හරි අගුලට ඇටෙන්නේ නැතුව එහෙම වුණොත් එහෙම අර පාඨාංක ටිකක් හැකිලෙනවා. පාඨාංක ටිකක් මගේ අරනවා. මෙහෙම හරියට තියෙන එක චුට්ටක් ඇතුළට බැලලා තිබ්බොත් පාඨාංකෙ මිස් වෙනවා. ඒකින්ද එහෙම වෙන්නත් පුළුවන්. ඒතර අගුළු වැටලාද කියලා බලන්න ඕන මේ මට්ටම් මැටි අල්ලන් ඉන්න පුද්ගලයා. හරි ඒක හරියට අගුළු වැටලා තියෙනවා. ඊළඟ දරුව දාගන්න. සමාන්තර දෝෂ. සමාන්තර දෝෂ. සමාන්තර දෝෂ. සමාන්තර දෝෂ කියලා ඉස්සරහින් ගහන්න ඉරක්. සමාන්තර දෝෂ කියලා ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න. ඒකටම ලියන්න. ඉස්සරහින් ඉරක් ගහලා ඒකටම ලියන්න. උපකරණයේ සෑම විටම ඉදිරි දැක්ම සහ පසු දැක්ම අතර මධ්‍ය ලක්ෂයට ආසන්නව ස්ථාපිත කළ යුතුය. මධ්‍ය ලක්ෂයට ආසන්නව ස්ථාපිත කළ යුතුය.
මධ්‍ය ලක්ෂයට ආසන්නව ස්ථාපිත කළ යුතුයි. ඒ කියන්නේ මම කියවනේ අර අපි මිනුම් ගන්න ස්ථාන දෙකට හරිමැදින් තියෙන්න ඕනේ කියලා. මෙන්න මේ උපකරණේ මට්ටම් ගැනීම උපකරණේ එහෙම වෙලා තිබ්බේ නැත්තම් දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ. ඊට පස්සේ ආයතරොත් දාලා ලියන්න තේපාවේ විකෘතිකා. තෙපාවේ විකෘතිකා. තෙපාවේ විකෘතිකා. තෙපාවේ විකෘතිකා. තෙපාව කියන්නේ මේ පාද තුනයි කියලා කියන්නේ. පාද තුනේ මොකද්ද? මේ ට්‍රයිපෝඩ් එක ගැන කියන්නේ. හරි ට්‍රයිපෝඩ් එක අවුලක් තිබ්බොත් එහෙම එහෙට මෙහෙට හැමතිස්සෙම එහෙට මෙහෙට වුණොත් එහෙම අර උපකරණේ මට්ටම් ගැනීම උපකරණේ තිරස් දෘෂ්ටි රේඛාවත් එහෙට මෙහෙට වෙනවා. එතකොට ඒක අවුල් වෙනවා. හරිද? ඒකින්ද තෙපාවේ දෝෂ වෙන්නත් පුළුවන්. තෙපාවේ විකෘතිතා තිබ්බොත් ඒකත් ගැටලුවක්. හරි තෙපාව කියන්නේ ට්‍රයිපෝඩ් එක. ට්‍රයිපෝඩ් එක උඩ තමයි මොකද මට්ටම් ගැනීම උපකරණේ ලෙවලින් මැෂින් එක තියලා තියෙන්නේ. රයිට්. තරොත් දාලා ලියන්න. ආයෙ තරොත් දාලා ලියන්න. නිෂ්පාදන දෝෂ නිෂ්පාදන දෝෂ වරන් ඇතුල් ලියන්න තෙපා හිසෙහි අනෙකුත් කොටස් වල තෙපා හිසෙහි හා අනෙකුත් කොටස් වල තෙපා හිසෙහි හා අනෙකුත් කොටස් වල ඒ කියන්නේ මොන හරි උපකරණ වල නිෂ්පාදනය කර දෝෂ ඇති වෙලා තියෙන්න පුළුවන් ඒක නිසා මට්ටම් ගැනීමදී මොන හරි මේ දෝෂ ඇති වෙන්න පුළුවන් ආයතරොත් දාලා ලියන්න යටිය වැරදි ලෙස භාවිතය නිසා එය ඇදවීම යටිය වැරදි ලෙස භාවිතය නිසා එය ඇදවීම කියන මට්ටම් මැටිය මෙහෙම සිරස්ව තියෙන්න එපා. ඒක ඇද වෙලා තිබ්බොත් මොකද වෙන්නේ? මොන සිරස්ව තියෙන්නේ නැතුව මට්ටම් මැටිය නිකන් මෙහෙම ඇද වෙලා තිබ්බොත් එහෙම. හරි එච්චරම ඇදයක් නෙමෙයි. පොඩි ඇදයක් තියෙන්න පුළුවන් කොහෙන් හරි. ඒකට එහෙම ඇද වෙලා තිබ්බොත් එහෙම ඒක අවුලක්. පාටම් කියවද්දි ගැටලුවක් වෙනවා. හරියට සිරස්ව නැහැනේ. හරි. ආයතරොත් දාලා ලියන්න. පාඨාංක කියවීමේ දෝෂ. පාඨාංක කියවීමේ දෝෂ. පාඨාංක හරියට තිබ්බත් ඒක හරියට කියුවේ නැත්නම් ඒත් දෝෂයක් වෙන්න පුළුවන් ඈ. හරියට කියවන්න නැතුව වෙන්නත් පුළුවන්. හරිද නැත්නම් එක්කෙනෙක් කියවදී අනිත් එක්කෙනා ලියා ගන්නවා වැරදි වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නේ. හරි. ආයතරොත් දාලා ලියන්න. ඉලක්කම් අකුරු හඳුනා ගැනීමේ දෝෂ. ඉලක්කම් අකුරු හඳුනා ගැනීමේ දෝෂ. ඉලක්කම් අකුරු හඳුනා ගැනීමේ දෝෂ. එහෙම ගැටලු වෙන්නත් පුළුවන්. ඉලක්කම් අකුරු කියන්නේ මට්ටම් මැටියේ තියෙන අකුරු මැකිලා වෙන්න පුළුවන්. හොයාගන්න බෑ වෙන්න පුළුවන් අර ඩියුරේෂන් බලපුවාම. ඒක නිසා එහෙම දෝෂ වෙන්නත් පුළුවන්. රයිට්. අපි දැන් කතා කරන්න යන්නේ මට්ටම් ගැනීම කොටසේ අන්තිම අනුමාතෘකාව. මේක තමයි මේ ඔයාලට තියෙන ප්‍රැක්ටිකල් එකක් කියලා මම කිව්වේ. හරි පාරක දැන් මෙහෙම ඔයාලට තියෙන පාරක අර පාරමයි ඉන්නේ. මට්ටම් ගැටියක් තියාගෙන කට්ටිය පාරමයි ඉන්නේ. පාරේ උස තමයි ඉන්නේ. එතකොට මේ දැන් පාර මෙන්න මෙහෙම තිරස් රේඛාව මෙහෙමනම් තිරස් රේඛාව පරිදම පොළොවේ තුර මේ තිරස් රේඛාව තිරස්ව තියෙන මෙහෙමනම් හරියට හරි මොකක් හරි මට්ටමක් ඒතර පාරක් මෙහෙම එකම මට්ටමේ තියෙන්නේ නැහැ පාරේ උස වෙනස් වෙනවා කඳු තියෙනවා ආයෙ පල්ලම් තියෙනවා ඔන්නෝම තියෙනවනේ රයිට් එතකොට මේ වගේ පාරක මීටර් 20න් 20ට පාටාංග ගන්නවා සාමාන්‍යයෙන් ඔයාලා දැකලා තියෙන්නේ මීටර් 20න් 20ට පාටාංග ගන්නවා සාමාන්‍යයෙන් අර හදන පාරක එහෙම සාමාන්‍යව ලකුණු කරලා තියෙනවා පාර හරි එතකොට ඕක ගැන තමයි අපි කතා කරන්න යන්නේ ඒක මම ඉස්සරහට දැන් පැහැදිලි කරන්නම් ඊට කලින් පොඩි අර තීරි කොටස් ටිකත් එක්ක එමු හරි එතකොට මේක ලියා ගන්න ඕනේ මාතෘකාව දාගන්න කෙටි මාර්ග කොටසක දික්කඩක් පිළියෙල කිරීම කෙටි මාර්ග කොටසක
කෙටි මාර්ග කොටසක දික් කඩක් පිළියෙල කිරීම. කෙටි මාර්ග කොටසක දික් කඩක් පිළියෙල කිරීම. right. හරි. මාතෘකාව දාගන්න. හරි. ඕකට මේ කෙලින්ම ඔගේ මාර්ග කඩක දික් කඩක් පිළියෙල කරන්න කලින් දික් කඩක් කියන්නේ මොකද්ද? මේ දේවල් පොඩි අපි ටිකක් කතා කරලිමු. right. ආයමත් මාතෘකාවක් දාගන්න. උස පිළිබඳ මිනුම් සිතීමක් මත නිරූපණය කිරීම. ආයත් මාතෘකාවක් දාගන්න. උස පිළිබඳ මිනුම් සිතීමක් මත නිරූපණය කිරීම. උස පිළිබඳ මිනුම් සිතීමක් මත නිරූපණය කිරීම. right. එතකොට ඔයාලා දැකලා තියෙනවා මෙන්න මේ වගේ සිතියක්. දැන් හිතන්න සිතියම කියන්නේ මම මුලින්ම මෙහෙම දෙන්නම්. කන්දක් තියෙනවා මෙන්න මේ. කන්දක් තියෙනවා. මෙතන කන්දක් තියෙනවා. හරි පොළොවට සාපේක්ෂව නිකන් ඔය වගේ කන්දක් තියෙනවා. මොකක් හරි කන්දක්. එතකොට මේක උඩිනම් කුරුල්ලෙක්ගෙන් බැලුවොත් එයාට මොන වගේ වෙන්නේද? මේකට කියන බර්ඩ්ස් view කියලා. කුරුල්ලෙක්වම ඉන්නවා. කුරුල්ල උඩිනම් බලද්දි එයාට පෙනේ නිකන් මේ අර කන්දේ උස මට්ටම එක විදියකට නිකන් මෙන්න මේ වගේ පෙනේ. උඩම ටික මෙන්න මේ ටික නිකන් එයාට පේනවා නිකන් මේ වගේ. උඩම ටික. උඩිනම් බලන්න හිතන්න අර සැලැස්ම වගේ. දැන් ඩ්‍රොයින් කරලා තියෙනවනේ. ඒතර මේ වටේ මට්ටම තායිතාව දැන් මේ තව විදියට පෙනේ මේ. ආයනියන් තව පොඩ්ඩක් වටේ හරිය මෙහෙම පෙනේ. ආයි දැන් මේ මෙතන තමයි මුලින් පෙවුනේ. මෙතන මුලින් පෙවුනේ මෙන්න මේ විදියට. right. ඊට මෙන්න මේ හරිය තමයි ආයෙ පෙවුනේ අර විදියට. ඔය හරිය පෙන්නේ. ඊට ආයෙ මෙහෙම පෙනේ. හරි. මෙන්න මේ හරිය පෙනේ. අර එකක උස මට්ටම් තියෙන මේ තැන්වල. ඒක මම කියන්නේ. ඔන්නෝම කුරුල්ලට එතන මේ විදිහට තමයි පේන්නේ. අපි උඩ කියන බර්ඩ්ස් view කියලා. හරි බර්ඩ්ස් view කුරුල්ලාගේ view එක. right. එතකොට මේ සමෝච්ච රේඛා සිතියන් කියන්නේ මේවට. සමෝච්ච රේඛා සිතියන්. සමෝච්ච රේඛා සිතියන් මේකත් එක විදියක්. මේක දක්වන්නේ. එතකොට මේ එක රවුමක් හැදෙන්න කොහොමද? මේ රවුමක් හරියට මෙහෙම ගහන්න කොහොමද? මේ රවුමේ හැමතැනම උසවල් සමානයි. මේ රවුමේ මේ හැම ලක්ෂයකම උසවල් සමානයි. මේ රවුමේ හැම ලක්ෂයකම උසවල් සමානයි. ඒ විදිහට මේක හදලා තියෙන්නේ. right. එතකොට මේ තමයි සමෝච්ච රේඛා සිතියන්. right. එතකොට අපි ගත්තොත් එහෙම මාර්ගයක්. අපි දැන් බලමු මාර්ගයක. මේක ඕනනම් පොඩි නෝට් එකක් දාගන්න පොඩ්ඩක් හදලා දාගන්න න ะ. මේක හදලා දාගන්න. හරි ඕක එක විදියක්. ඊට පස්සේ සමෝච්ච රේඛා ක්‍රමය මේක. ඊට පස්සේ දික් කඩක් මගින් අපිට උසවල් ලකුණු කරන්න පුළුවන්. උස පිළිබඳ සිතියමක් ලකුණු කරන්න පුළුවන් දික් කඩක් මගින්. අපි දැන් කතා කරන්නේ මාතෘකාව. හරි මේක ඇඳ ගන්න කොටක් ගාලා ඊට පස්සේ මම ඒක දෙන්නම්. ඒක ගැන කතා කරමු ඊට පස්සේ.
right හරි එතකොට ඊළඟ ක්‍රමය තමයි හරි නේද right හරි නැත්නම් කියන්න මකනවා හරි ඊළඟ ක්‍රමය තමයි දික් කඩක් මගින් හරි ඊළඟ ක්‍රමය තමයි දික් කඩක් මගින් අපි අද මාතෘකාව හරි දික් කඩක් මගින් උස මිනුම් සටහන් කරන ක්‍රමය තමයි සිතියම් නිර්මාණය කරන ක්‍රමය තමයි අපි මොකක් හරි භූමියක හරි දැන් භූමිය මම අඳින්නේ නැහැ දැන් භූමිය අපි ඉස්සරහට ඒවා කරනවානේ මොකක් හරි භූමියක් තියෙනවා ඒ භූමිය තමයි මෙහෙම ඇඳලා මෙයාගේ උස මට්ටම් එන්නේ එක එක තැන් වල වෙනස් හරි උස මට්ටම් වෙනස් මෙයාගේ අපි දුන්න උස මට්ටම් මෙන්න මෙහෙම තියෙන කියලා පොළොවේ උස මට්ටම මෙයාගේ ඔන්නම තියෙනවා උස මට්ටම ඔන්නම තියෙන උස මට්ටම right එතකොට ඔය භූමිය එතකොට එයාගේ මෙන්න මේ අපි දුන්න මීටර් 10න් 10ට මොකක් හරි මීටර් 10න් 10 වෙන්න පුළුවන් 20න් 20 වෙන්න පුළුවන් 30න් 30 වෙන්න පුළුවන් මොකක් හරි විදිහකට මීටර් 10න් 10 අපි මිනුම් ගන්නවා උස මට්ටමේ භූමිය උස මට්ටමේ මිනුම ගන්නවා මෙන්න මේ මොකක් හරි පාරක හරි ඉඩමක හරි කොහේ හරි right එතකොට මෙතන අපි ගන්නවා මයි කියලා ගන්න මේ කියලා ඉඳන් මෙතන මෙතන මීටර බිඳුවයි මෙතන 10න් 10ට 10 20යි 30යි 40යි 50යි 60යි 70යි 80යි 90යි ඔන්නම ගන්නවා හරි එතකොට මේක සටහන් කරන ක්‍රමය තමයි දික් කඩක් කියන්නේ දික් කඩක් සටහන් කරන්නේ මෙන්න මෙහෙම ගහ ගන්න ප්‍රස්ථාරයක x ලක්ෂයක් ගහ ගන්නවා y ලක්ෂයක් ගහ ගන්නවා y ලක්ෂය සටහන් කරන්නේ උස මේ ලක්ෂය උස සටහන් කරන්නේ මේ ලක්ෂය සටහන් කරන්නේ දුර වැඩි විදිහ උස මට්ටම කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට දැන් මෙහෙමයි. මම මෙහෙම ලස්සනට මේ වැඩි තේරෙන්න මෙන්න මෙහෙම දාගන්නම්. මේක මේ සිරස් වල ගහගන්න මගේ මේ ඉරිය ඇද වෙන්න පුළුවන් ගණන් ගන්න එපා. මොනම හරි දුරෙන් දුරට කියන්නේ මීටර 20 20 නම් අපි පොලේ මත සමහරට සෙන්ටිමීටර් 2න් 2 මීටර 20ට එන්නේ වගේ මොකක් හරි ඒ පරිමාණය අරගෙන ගහ ගන්නවා. ගහගෙන මොකද කරන්නේ? මගේ මේ සිරස් දැන් මේවා ගහන්න ඕනේ බය ගණන් ගන්න එපා. right ඇදලා තිබ්බර ගණන් ගන්න එපා. right එතකොට කොහොම ගහගෙන මම මොකද කරන්නේ දැන් මෙහෙම ගහ ගන්න දෙයක්වත් නැහැ ප්‍රස්ථාර කුලම ලකුණු කරොත් එහෙම. එතකොට කරන්නේ දැන් මෙන්න මේ මට්ටමේ උස මැන ගන්න. මේ මට්ටමේ උස පොළොව මට්ටමේ ඉඳන් මෙතන මොකක් හරි මධ්‍යම මුහුදු මට්ටමේ ඉඳන් හරි මොකක් හරි විදිහකට මයින්නේ. නැත්තම් ටෙම්පරරි බෙන්ච්මාර්ක් නැත්තම් අර තාවකාලික පිළ ලකුණක් මයින් හරි මොකක් හරි අරගෙන මෙන්න මේ උසට සාපේක්ෂව මේ පොළොවේ උස මයින්නේ. මේ උස පොළොවේ උස අපිට ආවා මීටර් 50. හරි මීටර් 50 අපි දානවා මෙතන සෙන්ටිමීටර් 50ක් විදිහට. මොකක් හරි පරිමාණයක. මෙතන එක ලකුණු කරනවා. හරි මෙතන මේ මිනුම ලකුණු කරනවා. මෙතන මේක ලකුණු කරනවා. මෙතන මෙයා ලකුණු කරනවා. මෙයා ලකුණු කරනවා. මෙතන මෙයා, මෙතන මෙයා, මෙතන මෙයා. හරි. මොම ලකුණු කරලා මෙතන මෙයා. ඔය විදිහට ලකුණු කරා යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ අතර යා කරා යනවා. මේක වෙන පාඩකින් යා කරන්න. ඉතින් මේ අතර යා කරා යනවා. ඕක තමයි දික් කඩක් කියන්නේ. දික් කඩක් විදිහට සටහන් කරන්නේ මෙන්න මේ විදිහට. අර මීටර් 20 20 ලකුණු කරගත්ත එක මීටර් සෙන්ටිමීටර් 2න් 2කට වගේ දාගන්නවා. මොකක් හරි පරිමාණයකට. පොලේ මත ඊට පස්සේ මෙයාලා යා කරගෙන යනවා. මොකද තමයි දික් කඩක් අඳින්නේ. මාර්ගයක. සමෝච්චරේ ගානික රවුමන් නැඳින්නේ මේකෙන් දික් කඩක්. යා කරගෙන යනවා ඊට පස්සේ. මොකද තමයි දික් කඩක් අඳිනවා කියන එක කරන්නේ ප්‍රායෝගිකව. හරි. ඔකත් දාගන්නකො. මේකත් දාගන්න දික් කඩක් මගින් කියලා ඔකත් දාගන්න. දික් කඩක් අපි ඉස්සරහට අඳිනවා දික් කඩක් තමයි අඳින්නේ අපි. ඉස්සරහට මේ සාමාන්‍ය මේකේ ප්‍රැක්ටිකල් එකේ තියෙනවල දික් කඩක් අඳින්න. ඒක අපි කරනවා මෙතන. ඉස්සරහට.
රයිට් දාගමු ඉක්මනට. ලොකුවට ඕනේ කටුවට දාගන්න. ලස්සනට ඕනේ නැහැ. රයිට්. රයිට්. හරිද? එනගන්න ඉක්මනට. මට කියන කවුරු හරි ඇඳලා ඉවරලා. සාමාන්‍යයෙන් දික්කඩක්යෙන් පිළියෙල කරනවා හයිවේ එකක් හරි නැත්නම් පාරක් හරි සාමාන්‍ය පාරක් හයිවේ එකක් හදද්දි නැත්නම් සාමාන්‍ය පාරක් හදද්දි දික්කඩක් සාමාන්‍යයෙන් පිළියෙල කරනවා. ඒ කියන්නේ පාර හැදුවට පස්සේනේ පාර හදන්න කලින් විශේෂයෙන් දික්කඩක් ගන්න. ඒ කියන්නේ පාර හදන භූමි සීමාව මෙන්න මෙහෙම ඉඳන් මෙතන තමයි හදන්නේ මෙන්න මේ සාමාන්‍ය පාර හදන්න යන භූමිය. මේ භූමිය දික්කඩක් ගන්නවා සාමාන්‍යයෙන්. මම ඒයි කියලා දෙන්නම් ඉස්සරහට. හරි මේ පාඩමේ හෙට වෙත් ඉවර කරන්න try කරනවා. හෙට බැරි වුණොත් අනිද්දාත් තියෙනවා. බදාදාත් තියෙනවා හෙට බැරි වුණොත්. හරි මම පැය දැන් ගොඩක් වෙලාවට ඉන්නත් බැරි ඉඳ පැය මේ 3ක් හෝ 2කමාරක් කරන්නේත් නෑ බොහෝ විට පැය 2ක් තමයි කරන්නේ. හැබැයි මේ හෙටක් තියෙනවා දැන් ඔයාලට මේ වෙලාව ෆ්‍රීනේ. එතකොට ගොඩක් වෙලා කරන්නේ නෑ. රයිට් එතකොට මේ පාඩමත් ඉවර කරලා අද හෙට බැරිනොත් අනිද්දා බදාදා තරි කරනවා එක දිගට කරනවා. හරි. බදාදා හරි කරලා ඉවර කරනවා. නැත්නම් අපි බදාදා තව පාඩමක් පටන් ගමු. ව්‍යවසායකත්වයේ පාඩමක් පටන් ගන්න තියෙනවා. එතකොට TDS පාඩමක් පටන් ගන්න තියෙනවා. ඒ පාඩම් දෙකෙන් එකක් පටන් ගමු ව්‍යවසායකත්වයේ පටන් ගන්න කියලා මම හිතුවේ බලමු. නැත්නම් අපි මේ TDS පාඩම පොඩි පාඩමක් ඒකත් ඉවර කරලා මම යන්නේ. හරිද?
හරිද? අදිත මෙලාන් චානුක හරිද? අඳුනත්තාම ඇඳලා ඉවරයි සර්. හරි. හරි කතා කරමු. හරි ගැටලුවක් තිබ්බොත් අහන්න. හරි. හරි සර්. හරි. ඊට පස්සේ අපි කතා කරමු හරස් කඩක් ගැන. හරස් කඩවලුත් අපි අඳිනවා. බිම්මෙන් මෙදි හරස් කඩවලුත් කරන වෙලාවල් තියෙනවා. හරස් කඩක් කියන්නේ අනිත් පැත්ත හරින්නේ. හරි. හරස් කඩක් කියන්නේ මොකක්ද කියලා බලමු. හරස් කඩක් කියන්නේ මෙහෙම. අපි මහා මාර්ගයක් ගත්තොත් මෙන්න මෙහෙම දින මාර්ගයක්. මෙතනින් පටන් ගන්න මාර්ගයක් කියලා ගමු. හරි. එතකොට මෙතන අපි හිතමු මෙතන මීටර් බිඳුව. ඔන්න ඔතන ලකුණු කරන්න පාරවල්. මත කහ පාට ලකුණු කරන සමානටවල් දැකලා ඇති අලුත් පාරවල් වල අලුතෙන් හදන පාරවල්. මෙතන මීටර් 10යි. මෙතන මීටර් 20 ලකුණු. හරි ඔන්නම මීටර් 10න් 10ට නැත්නම් 20න් ඉස්සර. ගොඩක් වෙන මීටර් 20න්. right. හරි. එතකොට හරස් කඩක් කියන්නේ පාර දැන් මෙහෙම තියෙන මාර්ගය මෙහෙම කැපුවොත් මෙතනින් කපලා බැලුවොත් එහෙම මෙහි පැත්තේ ඉඳන් ඒ කියන්නේ මෙතන මෙහි ඉඳන් මෙන්න මේ පැත්තෙන් ඉඳන් බැලුවොත් එහෙම මොහින් කපලා හරි පාරේ මෙන්න මෙහි ඉඳන් කපලා උන් පාර කොහොමද යන්නේ මැදින් කොහොම කපලා බැලුවොත් එහෙම අපිට එක්ක වෙන්නේ පාර මෙන්න මේ විදිහට කොහොමද අපිට වෙන්නේ පාර ඔන්න ඔහොම තියෙනවා තිරස් රේඛාවක් කියලා ගත්තොත් එහෙම හරි එතකොට මම අර සිරස් රේඛා ටිකක් ආය අඳින්නම් පොඩ්ඩක් ඔයාලට පැහැදිලි වෙන්න. එතකොට මේ දික්කඩක් කියන්නේ පාර දැන් පාරක් ගත්තොත් එහෙනම් පාර දික්කඩක් කියන්නේ මෙන්න මේ විදිහට කෙලින්ම සිටීමේ විදිහට ඉන්න ඔන්න ඔය විදිහට එන්නේ. වෙන පාටකින් හදමු. ඔන්න ඔය වගේ එන්න පුළුවන්. එක එක තැන්වල වෙනස්. ඒ පාර සාමාන්‍යයෙන් ඔය විදිහේ පොඩි මැදින් උසක් තියලා කොහම හදනවනේ සමහර තැන්වල. ඒතර ආයෙ සමහරට බෑ මේ ලොකු අංගුවක් වගේ තිබ්බොත්. ලොකු අංගුවක් වගේ තිබ්බොත් සමහරට හදනවා පාර නිකන් පොළොවත් එක මෙන්න මේ විදිහට. පොළොවත් එක්ක නිකන් මෙන්න මේ විදිහට දැන් මෙතන මේ තැන් වලින් තමයි අවිල්ල තියෙන්නේ. ලකුණු කරලා ඔය වගේ. ඒතර එතන කරන්නේ මෙන්න මේ තැන් වලින් මෙතනින් පාටම් ගන්නවා. හරි මේ පැත්තෙන් බලලා පාර දිගේ වම් පාටම් අරගෙන පාර හැඩේ බලනවා. සමහර තැන් වල පාරවල් තියෙන්න පුළුවන් මෙන්න මේ විදිහට වගේ නිකන්. මෙන්න මෙහෙම බෑවමක් වගේ තියෙන පාර. මේ පැත්තට වංගුවක් නම් අතුරට වංගුවක් නම් ওই විදිහට හදනවා සමහරට. අර මේ මාර්ගයෙන් ඉවතර විසි වෙන්නේ නැති වෙන වාහනේ ට්‍රේස් ට්‍රැක් වලින් වගේ. හරි. එතකොට ඔහොම වෙන්නත් පුළුවන්. දැන් ඔය වගේ එකක් තමයි කියන්නේ දික්කඩක් කියලා. දිග මේ හරස් කඩක් කියලා. හරහාට කපනවා. හරහාට කපලා බලන්න. රයිට්. ඔකත් දාගන්න. වටක් කරගෙන දාගන්න. මේ අතර කපලා තියෙන්නේ. බලන්න. එහෙම කපලා තමයි බලලා තියෙන්නේ. හරි ඔක නිකන් දාගන්න ඔයා. සක්සාරා ඉඳලා දාගන්න.
right. right. ඊට පස්සේ අපි බලමු ස්ථානීය උස. ඊළඟ ක්‍රමය තමයි ස්ථානීය උස ක්‍රමය. ස්ථානීය උස. ස්ථානීය උස ක්‍රමයේදී මෙච්චරයි. ස්ථානීය උස ක්‍රමයේදී මෙන්න මේ පොළොවේ එක එක තියෙන ස්ථානවල උස මැනලා ඒක මෙන්න මේ වගේ සිතියමක් මත ලකුණු කරනවා. මෙන්න මේ පොළොවේ එක එක ස්ථානවල උස යම් නිර්දේශිත මට්ටමක ඉඳන් උස මැනලා මධ්‍යම මුහුදු මට්ටමේ ඉඳන් වගේ උස මැනලා ලංකාවේ මධ්‍යම මුහුදු මට්ටමේ ඉඳන් උස මැනලා 85 මීටර. මෙතන සමහරට 90යි මීටර. හරි. මෙතන 81යි මීටර. මෙතන 88යි මීටර. මෙතන 96යි මීටර. මෙතන 98යි මීටර. මෙතන 99යි මීටර. මෙතන 89යි මීටර. මෙතන 93යි මීටර. ඒ වගේ මෙන්න මේ තැන්වල උස මට්ටම් දාන්න පුළුවන්. right. ඔක තමයි ස්ථානීය උස ක්‍රමය. ඔකත් ලකුණු කරගන්න ඉක්මනට. ඔකත් දාගන්න ඉක්මනට.
right හරි ඊට පස්සේ මාතෘකාව දාගන්න මට්ටම් ගැනීමේ සිද්ධාන්තයේදී සැලකිය යුතු කරුණු දාගන්න right මට්ටම් ගැනීමේ සිද්ධාන්තයේදී සැලකිය යුතු කරුණු කියලා මාතෘකාව දාගෙන ලියා ගන්න අංක 1 දාලා අංක 1 දාලා ලියන්න උපකරණයේ සිට දෙපසට දුර සමාන වීම උපකරණයේ සිට දෙපසට දුර සමාන වීම සර් මොකද්ද මාතෘකාව? මාතෘකාව දාගන්න මට්ටම් ගැනීමේ සිද්ධාන්තයේදී සැලකිය යුතු කරුණු මට්ටම් ගැනීමේ සිද්ධාන්තයේදී සැලකිය යුතු කරුණු මට්ටම් ගැනීමේ සිද්ධාන්තයේදී සැලකිය යුතු කරුණු එක දාලා ලියා ගන්න අංක 1 දාලා ලියා ගන්න උපකරණයේ සිට දෙපසට දුර සමාන වීම 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 අංක 2 දාලා ලියන්න උපකරණයේ සිට දෙපසට දුර සමාන වීම කියන එක අපි කතා ගන්න කලින් අංක 2 දාලා ලියන්න පාඨාංක මීටර් 3ට වඩා අඩු වීම හා පාඨාංක මීටර් 3ට වඩා අඩු වීම සහ පාඨාංක මීටර් 3ට වඩා අඩු වීම හා
පාඨාංක මීටර 3ට වඩා අඩු වීම හා මීටර 0.3ට වඩා වැඩි වීම. මීටර 0.3ට වඩා වැඩි වීම. මීටර 0.3ට වඩා වැඩි වීම. right මීටර 0.3ට වඩා වැඩි වීම. මම කිව්වා පාඨාංක ගද්දි අර මට්ටම් මැටියේ මේ යටින්ම ගන්නත් බෑ. මීටර 0.3ට වඩා අඩු වෙන්නත් බෑ. මීටර 3ට වඩා වැඩි වෙන්නත් බෑ. right අංක 3 දාලා ලියන්න. අංක 3 දාලා ලියන්න. උපකරණයේ සිට මට්ටම් යටියට දුර 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 මීටර් 50ට වඩා අඩු වීම. උපකරණයේ සිට මට්ටම් යටියට දුර මීටර් 50ට වඩා අඩු වීම. උපකරණයේ සිට මට්ටම් යටියට දුර මීටර් 50ට වඩා අඩු වීම. මීටර් 50ට වඩා අඩු වීම. ඕවා හරියම වැදගත් ඔය කරුණු ටික ප්‍රැක්ටිකල් කරද්දිත් හරි වැදගත්. ඔයාලා මෙතනින් එහාට සිවිල් පැත්තට ගියොත් ඒත් වැදගත්. ඔයාලට එක්සෑම් එකකට වැදගත්. අනිවාර්යෙන් මේ වගේ දේවල් පොඩි ප්‍රශ්න වලට අහන්නත් පුළුවන්. නැත්නම් MCQ වලට අහන්න පුළුවන්. කියන මතක තියාගන්න. මම දෙතුන් තැනකම කතා කරලා තියෙනවා මේ ටික. හරි. අන්තිම එක කිව්වේ තුන්වෙනි එක කිව්වේ උපකරණයේ සිට මට්ටම් යටියට දුර මීටර් 50ට වඩා අඩු වීම. රයිට්. ඊට පස්සේ අපි අද කතා කරන ප්‍රධාන මාතෘකාව කතා කරමු. මාතෘකාව දාගන්න. දික්කඩක් පිළියෙල කිරීම. දික්කඩක් පිළියෙල කිරීම. දික්කඩක් පිළියෙල කිරීම. right අපි ගමු මාර්ගයක්. මාර්ගයක් තියෙන මෙන්න මෙහෙම. හරිද මේ මාර්ගයක් හදන්න යන්නේ කොහේ හරි මේ හයිවේ එක කියමුකෝ. නුවර හයිවේ එක. හරි මධ්‍යම අධිවේගී මාර්ගය. ඔන්නම හදන්න යන්නේ. හරි. දැන් හදන්න කලින් මේ හදන පාර එයාලා මයින්නවා. හරි. ඔන්නම හදන පාර හදන භූමිය එයාලා උස මට්ටම් මැනලා බලනවා. පාර right ඒතකොට පාරේ මං කිව්ව අර අලුතෙන් හදන පාරක නම් එයාලා ලකුණු කරලා තියෙනවා දුර මට්ටම්. මෙතන බිඳුව මීටර බිඳුව. ආයි මෙතන මීටර 20කින් ආයි ලකුණු කරනවා. බිඳුවයි ආයි 20. ආයි මෙතන ලකුණු කරනවා බිඳුවයි 40. මීටර 20න් ඉස්සර. ආයි මෙතන ලකුණු කරනවා බිඳුවයි 60. ආයි මෙතන ලකුණු කරනවා බිඳුවයි 80. ආයි මෙතන ලකුණු කරනවා බිඳුවයි 100. ඔන්නම ලකුණු කරා යනවා. right හරි මැදින් ලකුණු කරා යනවා. ඒතර හරි මැදින් තමයි මැනගෙන යන්නේ. ඒතර මේක තමයි කෙටි මාර්ග කොටස. එකක් දාන්නම්. කෙටි මාර්ග කොටස මේ තියෙන්නේ කෙටි මාර්ග කොටස. right සාමාන්‍ය කහ පාට තියෙන මේක ලකුණු කරන අලුතින් හදන පාරක. right ඔයාලා දැකලා තියෙනවද දන්නේ. හරි එතකොට මේකේ දික්කඩක් ඇඳලා පස්සේ හරි දික්කඩක් අඳිනදී මම මුලින්ම කිව්ව දික්කඩ අඳින්න කොහොමද කියලා මේ ආකර කර උස මට්ටම්. හරි එතකොට දික්කඩක් ඇඳලා පස්සේ මේ උස්ස පරතරවල වෙනස ඔයාලට හොඳට පැහැදිලි වෙනවා. දැන් උස්ස මෙන්න මෙහෙම. තමයි මෙහෙම බෑවමක් තියෙනවා. ආය ඔන්නෝම තියෙනවා. ඔන්නෝම තියෙනවා. right එතකොට දැන් අර නුවර හයිවේ එකක් හරි හදද්දි මොකක් හරි හයිවේ එකක් හදද්දි නම් ලොකු කඳු නිකන් අර මේ කඩු ගන්නවා දිහා තියෙන ලොකු කඳු වගේ එහෙම නිකන් අර ලොරියකට එහෙම අදින්න බැරි නිකන් ඒ වගේ නිකන් වාහන වලට සමට අද්දන්න බැරි ඒ වගේ මේ කඳු දාන්න නැහැ සාමාන්‍ය හයිවේ එක කියන්නේ ඉක්මනට ගමනක් යන්නේ. එතකොට ඉක්මනට ගමනක් යද්දි පාර ලොකුට තිබ්බ විතරක් මදි. හරි කාබට් කරලා ලොකුට තිබ්බට මදි. පාර පුළුවන් තරම් බෑව කඳු එහෙම ලොකුවට නැතුව යන්න පහසු විදිහට තියෙන්න ඕන. එතකොට දැන් අපිට කන්දක් මේ හයිවේ එකක් කියලා. එතකොට එයාලා දැන් මෙහෙම මැනලා බලනවා. හදන පාර මැනලා බලනවා කොහොමද මාර්ගය තියෙන්නේ කියලා. ඊට පස්සේ එයාලා බලනවා මේ මෙන්න මේ ලොකු කඳු පල්ලම් වගේ හොඳට තියෙන ගොඩාක් තියෙනවා. එතකොට මේ පාර අර ඉෆෙක්ටිව් නෑ. අර මේ හයිවේ එකක් හදන අරමුණ ඉෂ්ට වෙන්නේ නෑ. මුදුන්පත් වෙන්නේ නෑ. මොකද ඉක්මනට මිනිසුන් ලේසියෙන් ගමනක් යන්න බෑ. හයිවේ ඉක්මනින් යන්න බෑ. එතකොට එයාලා කරන්නේ මෙන්න මේ කොටස් වල මේ ලොකු පල්ලම් කොටස් වල පස් පුරවනවා. පස් ගනලා පස් පුරවනවා. දැකලා තියෙනවනේ. මේ පස් පුරවනවා. මේ හරිය සමහරට මේ හරියෙන් අරගෙන තමයි මේ හරියට පස් පුරවන්නේ. මෙහෙන් අරගෙන මෙහෙට පුරවනවා. නැත්තම් වෙන කොහෙන් හරි ගෙනල්ලා දාලා හරි මෙහෙට පුරවනවා. හරි මේ හරිය පස් පුරවනවා. මේ හරිය පස් අයින් කරනවා. මේවා අයින් කරනවා. මේ වැඩිපුර තියෙන හරිය අයින් කරනවා. මෙහෙන් අරගෙන සමහරට මෙහෙට පුරවනවා. ආයේ වගේ
පුළුවන් තරම් අර කඳු ගතිය අඩු වෙන විදිහට මෙහෙම කඳු බෑම අඩු වෙන විදිහට මෙන්න මේ වගේ පාර හදන්න තමයි යාලා බලන්නේ. එතකොට ඕක තමයි මේක තමයි දික්කඩක් මගින් බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ දේවල් තමයි ප්‍රායෝගිකව ගත්තොත් එහෙම. හරි. රයිට්. එතකොට මෙතන මම ගත්තොත් එහෙම මේවා වැඩි. මේවා අඩුයි. මේ හරිය පුරවන්න ඕන. මේ හරිය අයින් කරන්න ඕන. රයිට්. ඔකක් දාගන්නකො. ඔකක් දාගන්න. හරි. මේක ටික කරක් ගන්න ක්‍රම කීපයක් තියෙනවා. මම මේ ක්‍රම ටික කියලා දෙන්න ඔක දාගන්න. හරිද මේක දාගත්තද ඔයාලා? මෙතනට දාගමු.
හරි නේද සර්? හරි. right. හරි ඊට පස්සේ අපි මේක කරන ක්‍රම කීපයක් තියෙනවා ක්‍රම දෙකක් තියෙනවා ක්‍රම දෙක තුනක් තියෙනවා මේක කරන්න පුළුවන් ක්‍රම තුනක් හැබැයි සමහර ක්‍රම අසාර්ථකයි දික්කඩක් පාරක මයින් එක සමහර වෙලාවට අසාර්ථකයි සමහර ක්‍රම සාර්ථකයි හරි අපි බලමු මේ ක්‍රම එකින් එක බලලා ඒවා අසාර්ථකයි මොකද සාර්ථක ක්‍රමය කියලා තෝරගන්න එක ක්‍රමය පළවෙනි ක්‍රමය තමයි මෙන්න මෙහෙම මාර්ගයෙන් ඉන්නකො මෙහෙම කෙටි මාර්ගයකට යන්න කෙටි මාර්ගයක් යන්න right එතකොට අපි ගමු මෙතන බිඳුවයි මෙතන මීටර 20යි මෙතන මීටර 40යි මෙතන මීටර 60යි ඔන්න ඔය ටික විතරක් ගමු මෙතන වහට ඕනේ නැහැ මේ ටික මයින්නවා හරි එතකොට මෙන්න මෙහෙම එතකොට පාරේ මම මේ පාර ඇඳලා තියන්නේ පාරේ මට උපකරණේ මෙන්න මේ තැන් වලින් තියන්න ඕන මෙන්න මේ හරිය උපකරණ තියලා හරි මෙන්න මේ තැන් වලින් උපකරණ තියලා තමයි මයින්න වෙන්නේ එතකොට මට මට්ටම් මැටි තියන්න වෙන්නේ මෙන්න මේ තැන් වල හරි right එතකොට
right එතකොට දැන් මෙතන මෙහෙම ගැටලුවක් තියෙනවා. දැන් මේ ක්‍රමය හොඳයි. හරි මැද තිබ්බ හැකි උපකරණේ මට්ටම් උපකරණේ මෙහෙම මැනලා අනිත් තැන් වලට අරන් ගිහලා ගත්ත හැකි. මීටර 20 ඉස්සර ගත්ත හැකි. මේකේ එකක් තමයි ගැටලුව මේ උපකරණේ තැන් වල සැරින් සැරේ මෙහෙම අරන් යන්න ඕනේ. දැන් මීටර 20න් 20ට උපකරණේ මෙහෙම අරන් යද්දි උපකරණ ස්ථාන ගොඩාක් එනවා. උපකරණ ස්ථාන කියන්නේ මෙන්න මේ වගේ ස්ථාන වලට. හරි උපකරණේ තැන් වල ස්ථාන ගොඩකින් එනවා. එතකොට උපකරණේ කොච්චර මට්ටම් කරත් උපකරණේ තැනකින් එක තැනකට අරන් යද්දි දෝෂ වෙන්න පුළුවන්. මේ මට්ටම් කින්නේ චූටි අවුල් තියෙන්න පුළුවන් සමහරට. ඒතර මේ දෝෂ ඔක්කොම එකතු වෙලා දැන් එක මට්ටම් ස්ථාන නම් තියෙන දෝෂ එකයි. හරි. ඒ වගේ මට්ටම් ස්ථාන 100ක් තිබ්බොත් දෝෂ අර වගේ චූටි දෝෂ 100ක් එනවා. ඒතර අර වතුර බින්දු එක තුල මුහුදක් හැදෙනවා වගේ කියන්නේ වැවක් හැදෙනවා කියන්නේ ඒ වගේ ලොකු දෝෂයක් හැදෙනවා අන්තිමට. උපකරණ ස්ථාන ගොඩක් එද්දි. අනිත් එක තමයි අපි හිතමුකෝ දැන් පාරක් හදද්දි විතරක් නෙමෙයිනේ. පාරක් හදලා ඉවරනාට පස්සෙත් සමහරට පාරවල් මයින්නවා. එතකොට මේ වාහන යනවා. වාහන සැරින් සැරේදී මේ පාර මැද හරියටම තීතිය කරන්න බෑනේ වැඩි. පාර මැද මයින්න ගියොත් එහෙම හරි කරදරයක් වෙනවා. දැන් මට්ටම් මැටි අල්ලන් ඉන්න එක්කන නම් කමන්නේ. එයා ටක් ගාලා මට්ටම් මැටි අල්ලන් ඉඳලා වාහනයක් එතියට අනිත් පැත්තට යන්න පුළුවන් නේ. හැබැයි මේ උපකරණ මෙතන මට්ටම් කරගෙන. උපකරණ මෙතන තිබ්බොත් එම් පාර මැද උපකරණ මට්ටම් කරලා නේ ලොකු වැඩ ටිකක් කරන්න තියෙනවා. එතකොට හරියන්නේ නැහැ වැඩි. එහෙනම් මේ ක්‍රමය අසාර්ථකයි. හරි. මේක අසාර්ථකයි. මේක භාවිතා කරන්න තමයි අසාර්ථකයි. මොකද පාර මැද මේ පාර මැද මේ උපකරණ මේ මිනුම් ගන්න අමාරු වෙනවා. මිනුම් ගැනීම අපහසුයි. හරි. හරි. ඒ අනිත් එක තමයි උපකරණ ස්ථාන වැඩි. අනිත් තවල තමයි උපකරණ ස්ථාන වැඩි. ඒකින් තමයි මෙතන හරියන්නේ නැත්තේ. උපකරණ ස්ථාන ගණන වැඩි. හරි. ඔක දාගන්න ටක් ගාලා. ඊට අපි කතා කරමු දෙවෙනි ක්‍රමය. මට දාගන්න ඕක. මම දාගමු. හරි. දෙවෙනි ක්‍රමය ඔක දාගන්න ඉක්මනට දෙවෙනි ක්‍රමය ඊට පස්සේ අපි බලමු. හරි ඉක්මනට දාගන්න. ඔයාලා දාගෙන ඉවර නම් කියන්න.
හරිද? 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 හරි සර් ඉවරයි. ඊට පස්සේ අපි බලමු දෙක ක්‍රමය. හරි. දෙක ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි අපි මේක මේ විදිහටම තියලා අර උපකරණේ තියෙන එක විතරක් වෙනස් කරනවා. මම ඔයාලට කියලා දුන්න මුලින්ම ඔයාලට මේ උපකරණ මේ මැනුම් ස්ථාන දෙක අතර ලම්බ සමච්ඡේදකේ ඕන තැනක අපිට උපකරණේ තිබ්බ හැකි. මොකද මේ උපකරණේ මේ කොහෙන් තිබ්බත් හරි මෙතෙන්ටත් එකම දුර මෙතෙන්ටත් එකම දුර. රයිට් ඒකින්ද මෙයාගේ මේ ලම්බ සමච්ඡේදකේ මැනුම් ස්ථාන දෙකේ ලම්බ සමච්ඡේද මේ මැදින් හරියට තියන්න බැරි නම් ලම්බ සමච්ඡේදකේ ඕන තැනින් උපකරණේ තිබ්බ හැකි. එතකොට ඊළඟ ක්‍රමය තමයි මෙන්න මේ ලම්බ සමච්ඡේදක වලින්. ඒ කියන්නේ පාරේ අයිනෙන්. පාරේ මැදින් උපකරණේ තියන්නේ නැතුව පාර අයිනෙන් තියෙන උපකරණ. හරි. මෙන්න මෙහෙම. පාර අයිනෙන් තියෙන උපකරණ. දැන් මෙතනත් ආයේ මෙතන පාර අයිනෙන් තියෙනවා ලම්බ සමච්ඡේදකේ හරියට අරගෙන. ඔන්න. පාර අයිනෙන් තියෙනවා මිනුම් ගෙන උපකරණ. ආයේ මෙතනත් පාර අයිනෙන් තියෙනවා. හරි දැන් මෙතන තිබ්බම අවුලක් නැහැ. වාහන ගියට අවුලක් නැහැ. මේ මට්ටම් මැටි අල්ලන් ඉන්න එක්කන ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. මේක ගැටලුවක් නැහැ නේ. හැබැයි උපකරණ ස්ථාන වැඩි නේ. ඒත් මීටර 20න් 20ට උපකරණ ස්ථාන තියෙනවා. ඒතර මේ ක්‍රමෙත් හරියන්නේ නැහැ. මොකද උපකරණ ස්ථාන ගන්න වැඩි. මීටර 20න් 20ට උපකරණ ස්ථාන ආවට පස්සේ ආයෙ උපකරණ එක ගල්ලා තව දෙනෙක් හයි කරද්දි පොඩි දෝෂයක් චූටි හරි දෝෂයක් එනවා. අපි කොච්චර දිරස් කරත් මට්ටම් බුබුල ගානට මැදට ගත්තත් චූටි අවුලක් හරි එනවා. එතකොට ඒවා තමයි උපකරණ මේ උපකරණ දෝෂ. හරි. එතකොට මේ උපකරණේ ස්ථාන එක එක ස්ථාන තිබ්බම දෝෂය තියෙනවා. ඒතර මේ ක්‍රමයත් අසාර්ථකයි. රයිට්. ඒතර මේකත් අසාර්ථකයි ඈ. හරි. ඒකට හේතු විදිහට අපි කලින් වගේ ලියමු. මෙතන ලියන්නේ හේතුවක් විදිහට උපකරණ ස්ථාන ගන්න වැඩි නිසා. මේක අවුල තියෙන උපකරණ ස්ථාන වැඩි වීම. ස්ථාන ගණන වැඩි. අසාර්ථක ක්‍රමයක් මේක ඒකට. කලින් එක වගේ මේකත් අසාර්ථකයි. හරි ඔකත් දාගන්න. ඔකත් දාගන්න. දෙවෙනි ක්‍රමය කියලා ඔකත් දාගන්න. ඔකත් අසාර්ථකයි. කලින් එකට වඩා ටිකක් හොඳයි. හැබැයි ඒත් අසාර්ථකයි. මොකද උපකරණ ස්ථාන ගන්න වැඩි වුණාම උපකරණ ස්ථාන වැඩි වුණාම දෝෂ වැඩි වෙනවා. රයිට්. හරිද?
හරි නේද? right හරි එතකොට ඊළඟ ක්‍රමය බලමු තුන්වෙනි ක්‍රමය බලමු අපි තුන්වෙනි ක්‍රමය මොකක්ද කියලා තුන්වෙනි ක්‍රමය මොකක්ද කියලා බලමු හරි තුන්වෙනි ක්‍රමය බලමු මේකවත් සාර්ථක ක්‍රමයක්ද කියලා තුන්වෙනි ක්‍රමයේදී කරන්නේ උපකරණය පාර මැද තියන්නෙත් නැහැ හරිද උපකරණය තැන් වල හැමතැනම තියන්නෙත් නැහැ මීටර 20න් විතර හැමතැනම තියන්නෙත් නැහැ මොකද අපි දන්නවා මේ උපකරණයට උපරිම මීටර 50ක් දුර බැලුව හැකි ගැටලුවක් නැහැ මීටර 50කට දුර බැලුවොත් තමයි මීටර 50කට වඩා මේ වැඩිපුර දිග දුර බැලුවොත් තමයි මේ අවුල යන්නේ හරිද එතකොට මේ මෙහෙම කරා නම් හරිනේ මෙන්න මේ දෙන්න අතර මෙන්න මේ මට්ටම් වැඩි දෙක අතර රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ තියෙන්නේ මේ ඒ ලම්බ සමච්ඡේදකයේ තැනකින් තිබ්බනම් හරිනේ මේක ඔය අවුල වෙන්නේ නැහනේ මේ හරි මේ මෙහෙන් වගේ තිබ්බනම් ඇති ආය හැමතැනම තියන්න ඕනේ නැහැ මට්ටම් උපකරණේ තේරෙනවද කියන්නේ හරි මට්ටම් උපකරණේ මෙන්න මෙතනින් තියෙනවා දැන් මේ 3D හින්දා මෙහෙම අඳින්න මම 2D එක අඳින්නම් එතකොට ඔයාලට තේරෙයි මේ මොකක්ද කියලා දැන් මේ 3D අතරම පාර තියෙන විදියට මේ ඇඳලා තියෙන. එතකොට මෙන්න මේ වගේ තැනක තියලා මට මෙයා දිහා බලන්න පුළුවන් මෙයා දිහා බලන්න පුළුවන් මෙයා දිහා බලන්න පුළුවන් මෙයා දිහා බලන්න පුළුවන්. ලොකු අවුලක් නැහැ. මේ දෙන්න අතර මීටර 20යි කියන්නේ මෙතන ඉඳන් මීටර 30යි. මෙතන ඉඳන් මීටර 30යි කියන්නේ මෙතන ඉඳන් ලොකු වෙනසක් නැහැ. තුට්ටක් මීටර 30ට තුට්ටක් වැඩි වෙයි. ඒක අවුලක් නැහැ මීටර 50 පයින් නැහැ. හරිද? එතකොට මේ දෙන්න අතර මීටර 50ක් පයින් නැත්තම් මේ අතට 50ක් පයින් නැහැ කියලා ඉතින් පොඩි වෙනසක් තියෙනවා. ඒක අවුලක් නැහැ. ඉතින් මේ අවුලක් නැහැනේ මීටර 20යි 30යි මේ දෙන්න අතර. මේ අතර චූටි වෙනසක් තියෙනවා. හරිද? එතකොට ඒකෙන් අපිට පැහැදිලි වෙනවා උපකරණය මෙතන විතරක් තිබ්බනම් ඒ තැන් වල තියන්න ඕනේ නැහැ. තැන් වල තියෙන දෝෂ වැඩි කරගන්න ඕනේ. දැන් මේ වගේ මෙතන තිබ්බනම් එක දෝෂයයි තියෙන්නේ. හරි. උපකරණය ආයේ මේ වෙන දෝෂයක් නැහැ. දැන් මේ වගේ තැන් වල ගොඩකින් තිබ්බොත් උපකරණේ දෝෂ ගොඩක් වෙනවා. මෙතනයි තිබ්බොත් එහෙමයි. හරි. ඕක තමයි තුන්වෙනි ක්‍රමය. මේක සාර්ථක ක්‍රමයක්. හරි. මේක සාර්ථකයි. හරි. ඒතර එහෙම සාර්ථකව දැන් ගද්දි අපි මැනගෙන යන්නේ මෙහෙනම් පාර තව මෙහාට දිගට තියනවා කියලා හිතමුකෝ. අපි මෙහින්නම් මෙහාට මැනගෙන යන්නේ කියලා හිතමුකෝ. එතකොට මේක තමයි බෑක් සයිඩ් එක. බෑක් සයිඩ් එක. හරි. ඒ කියන්නේ පෙර දැක්ම. මේක තමයි ඉන්ටර්මීඩියට් සයිඩ් එක. හරි. අතරමැදි දැක්ම. මේකත් ඉන්ටර්මීඩියට් සයිඩ් එක. මේ පෙර දැක්ම. ෆෝර්වර්ඩ් සයිඩ්. ෆෝර් සයිඩ්. මේක බෑක් සයිඩ් එක. හරි. මේ පසු දැක්ම අතරමැද දැක්ම මේක ඉදිරි පෙර දැක්ම ආය උපකරණය ආය මෙහින් නම් මෙතෙන්ට අරන් ගිහිල්ලා ආය වගේ ගන්නවා දිගට මැනගෙන යනවා හරිද රයිට් ඔක දාගන්න මේක සාර්ථකයි මේක සාර්ථක ක්‍රමය ඔක දාගන්න හරි ඉක්මනට දාගමු
right ඇඳගමු ඉක්මනට හරිද මන්ට ඇඳගමු අපි දැන් අඳිනවා අදින්න එපා right හරි නේද right හරි එතකොට ඊළඟ මාතෘකාව දාගන්න පාඨාංක සටහන් කිරීම අපි අද කතා කරන අන්තිම මාතෘකාව ඊට පස්සේ අපිට හෙට කෙලින්ම මේකේ අර ලොකු දික්කඩක ලොකු ගාණක් තියෙන එක පටන් ගද්දිම හෙට දවස් පටන් ගද්දිම මේක හැදුවා හැකි හරි අන්තිම මාතෘකාව දාගන්න පාඨාංක සටහන් කිරීම කියලා පාඨාංක සටහන් ලියා ගන්න මම මෙතන ලියන්නේ නැහැ ඔයාලා ලියා ගන්න අන්තිම මාතෘකාව පාඨාංක සටහන් කිරීම මාතෘකාව පාඨාංක සටහන් කිරීම right හරි ඒක ලියලා දැන් මම මේ රූපෙම ගන්නවා ඒකට හරි එතකොට මේ රූපය අරගෙන දැන් මේ මයින් මේ මෙතන ඉඳන් මෙයා දිහා බලනවා එයා මයින් මෙයා දිහා බලලා ඒ පාඨාංක ගන්නවා මේ පාඨාංක ගන්නවා අය මේ පාඨාංක ගන්නවා ඔන්නේ කරන්නේ හරි එතකොට right එතකොට මම මේක දැන් මෙහෙම මම 3D නැදලා තියෙන්නේ මේක මම ත්‍රිමාණව ඇඳලා තියෙන්නේ හරි ත්‍රිමාණව මම නෑ ඉතින් මේ try කරලා තියෙන ත්‍රිමාණව අඳින්න හරි එතකොට මේ මම මේක දිහා මෙන්න මේ පැත්තෙන් නම් බැලුවොත් එහෙම පැති පෙනුමක් වගේ නැත්තම් පැති පෙනුමක් හරි ඉදිරි පෙනුමක් හරි කියලා ඉතින් මේ පැත්තෙන් නම් බලන්න හරි බැලුවම මට පේන විදිය එතකොට මට පේනවා පාරෙම කපලා බලන්න කපලා වම් බලන පැත්තෙන් හරි හරස් කඩක් මේ දික්කඩ හරි දික්කඩ දිහා බැලුවම මට නිකන් මෙහෙම පේනවා මම ඒ රූපෙන් නම් ඒකට ඔයාලට මේක අඳුර ගන්න ලේසි මට බැලුවම පේනවා මෙන්න මෙහෙම හරි
එතකොට මැනුම් උපකරණය මෙහෙම මේ මැනුම් ස්ථාන තියෙනවා 4ක්. මෙතන මැනුම් ස්ථානය, මෙතන මැනුම් ස්ථානය, මෙතන මැනුම් ස්ථානය, මෙතන මැනුම් ස්ථානය. ඒතර මැනුම් උපකරණේ තියෙන්නේ ඇත්තරම මැනුම් උපකරණේ තියෙන්නේ මෙන්න මේ පැත්තෙන් තියෙන පාර පැත්තෙන් හැබැයි අපිට මේ කෙලින්ම බලද්දි පේනවා නිකන් හරි මැද වගේ. ඔන්න මැනුම් උපකරණේ ඒතර මෙතන තියෙන්නේ. හරි. ඒතර මැනුම් උපකරණ මැනුම් ස්ථාන එකයි තියෙන්නේ. මැනුම් ස්ථාන 4ක් නෑ 3ක් නෑ මේ හැමතැනම. හරි. ඒතර මෙයාගේ දෘෂ්ටි රේඛාව තියෙනවා මෙහෙම. මම දාගන්න දෘෂ්ටි රේඛාව තිරස්ව හරියට තියෙනවා මට්ටම් කරාට පස්සේ උපකරණය දෘෂ්ටි රේඛාව හරියට තියෙනවා තිරස්ව. ඔන්න. ඊසේ මම දාන්න මට්ටම් යටි තියෙන තැන. මට්ටම් යටි මෙතන තියෙනවා. මෙතන තියෙනවා. මෙතන තියෙනවා. මෙතන තියෙනවා. හරි එතකොට මෙයා බෑක් සයිඩ් එක, මෙයා ඉන්ටර්මීඩියට් සයිඩ් එක, මෙයා ෆෝර්ත් සයිඩ් එක, ෆෝර් සයිඩ් එක. රයිට් එතකොට අපි මැනගෙන යන්නේ මේ පැත්තට ඒකයි. මෙයා එතකොට පිටිපස්සේ බෑක් සයිඩ් එක, මෙයා අතරමැදි දෙන්න, මෙයා ඉදිරි පෙර දැක්ම. හරි. ෆෝර් සයිඩ් එක. හරි එතකොට අපි તો මෙතන පාටාංක කියනවා මීටර් 2යි 2.0. මෙතන පාටාංක කියනවා මීටර් 1.4යි. හරි. මෙතන පාටාංක කියනවා මීටර් 1.3යි. හරි. මෙතන පාටාංක මම හිතමු මීටර් 0.5. කවන්නේ නිකන්. අගයන්නේ මීටර් 0.5යි. ඔන්නම් පාටාංක 4ක් එනවා කියලා හිතමු. රයිට්. ඊට පස්සේ මම මේ පාඨාංග සටහන් කරන්නේ කොහොමද? දැන් මෙතන මම හිතනවා මෙතන මම ගන්නෙ පිල් ලකුණක් නැහැ. ඒකින්ද කියන්නේ මධ්‍යම මට්ටමේ ඉඳන් උස දන්නේ නැහැ. හැබැයි අපි හිතා ගන්නවා මෙතන తాවකාලික ගන්න පිල් ලකුණ. ඒකින්ද මම එක දා ගන්නවා මෙතන. TBM temporary benchmark මම දා ගන්නවා 100 මීටර. 100 මීටර. හරි. මම මෙතන මොකක් හරි මට්ටමක ඉඳන් මීටර 100ක් උසයි කියලා හිතා ගන්න දා ගන්න. රයිට්. හරි. ඊට පස්සේ මට මෙන්න මේ බැලුවාම මට මෙන්න මේ ස්ථානවල මෙන්න මේ උස මෙන්න මේ ස්ථානට සාපේක්ෂව මෙතන උස හොයා ගන්නත් ඕනේ. මේ ස්ථානට සාපේක්ෂව මෙතන උස හොයා ගන්නත් ඕනේ. මේ ස්ථානට සාපේක්ෂව අර මුලින්ම අපි මැනුම් ස්ථානට සාපේක්ෂව මේ අන්තිම මැනුම් ස්ථානෙ උස හොයා ගන්නත් ඕනේ. හරි. හරි. එතකොට ඔන්න හයිට් එක කියන්නේ ඔයාලා නිකන් හිතුවොත් එහෙම ඔක ඔයාලා ආරච්චි කට්ටු වෙන හලාවතර මැනගෙන ගියොත් එහෙම මේ ආරච්චි කට්ටුව කියලා හිතන්නකෝ. හරි. එතකොට කොහොමද? මෙතන තමයි මේ මෙතන ඉඳන් දැන් මෙතන මේ මට්ටම කියන්නේ ආරච්චි කට්ටුවේ ඉඳන් හලාවතර කොච්චර උසයිද නැත්නම් කොච්චර පාතයිද? අන්න ඒක. ඒ වගේ. හරි. ඒ ටික තමයි මේ මෙනු තමයි ඔය විදිහට ගන්න පුළුවන් තැන් වලට. හරි. ඒ ටිකත් හරි. එතකොට මේ තැන් වල දුර මට්ටම තියෙන්නේ මෙතන මීටර 0යි මෙතන මීටර 20යි මෙතන මීටර 40යි මීටර 60යි ඔන්න පොඩි දුරක් ඈ ඇත්තට ලොකු දුරක් නෙමෙයි මීටර 60කගේ පොඩි දුරක් ඇතුළත තියෙන්නේ. හරි. අපි තව දිගට මයින්නවා මේවා ඈ. හරි. එතකොට මේ දත්ත වගුවක තමයි අන්තර්ගත කරන්නේ. වගුවක තමයි මේ දත්ත පුරවගෙන යන්නේ. දැන් උපකරණ ස්ථාන විතර 4නේ. ඒ උපකරණ ස්ථාන 4 දා ගන්නවා අපි. 1යි 2යි 3යි 4යි මේ අපි දාගත්තේ උපකරණ ස්ථාන 4. හරි. ඒ උපකරණ ස්ථාන 4ට මේ සාපේක්ෂව තමයි අපි මෙතන අගයවල් පුරවන්නේ. දැන් ඔයාලා දන්න මම කලින් කරලා තියෙනවා. දැන් මේක එතකොට පසුපස අර බෑක් සයිඩ් එක පසු දැක්ම. හරි. පළවෙනි මැනුම් ස්ථානේ මේ පළවෙනි මැනුම් ස්ථානේ මේක 2 මේක තුන්වෙනි මැනුම් ස්ථානේ මේක 4. පළවෙනි මැනුම් ස්ථානේ අගය තමයි එතකොට බෑක් සයිඩ් එක නේ. මේක බෑක් සයිඩ් එක 2.0. ඊට පස්සේ දෙවෙනි උපකරණ ස්ථානේ තමයි ඉන්ටර්මීඩියට් සයිඩ් එක. ඒක IS එක දාන්නේ ඒක 1.4යි. තුන්වෙනි මැනුම් ස්ථානේ ඉන්ටර්මීඩියට් සයිඩ් එකක්. ඒක ඒතර දාන්නේ තුන්වෙනි මැනුම් ස්ථානේ කෙලින් එන්න මෙතන 1.3යි. හතරවෙනි මැනුම් ස්ථානේ මේ ෆෝර් සයිඩ් එකක් පෙර දැක්ම. එයාගෙන්ද මෙතන ෆෝර් සයිඩ් එක දාන්නේ එතන 0.5 මීටර. රයිට්. ඔන්නෝම ඊට පස්සේ පියර තමයි ওই මිනුම් ටික දාගන්නේ. මෙතන හරි තීරුවේ දාගන්න. රයිට්. ඊට පස්සේ අපි කරන්නේ මේක
නැග්මක්ද බැස්මක්ද කියලා දාගන්න. අපි දැන් කලින් කරන්නේ නැග්ම බැස්ම. මම කලින් කරා නැග්ම හා බැස්ම කියන්නේ මොකක්ද කියලා. එතකොට කරන්නේ මෙච්චරයි. කල්ලුත් මම කියලා දීලා දෙනවා මේක. මේ මෙයාගේ මේ අඩු කරනවා. බෑක් සයිඩ් එක මෙතන ඉන්ටර්මීඩියට් සයිඩ් එක අඩු කරනවා. කියන්නේ පළවෙනි මැනුම් ස්ථානෙන් දෙවෙනි මැනුම් ස්ථානෙ තියෙන එක අඩු කරනවා ඔන්න ඔය විදිහට. හරි. අඩු කරාට පස්සේ මට එන්නේ ධන උත්තරයක් නම්. sorry. හරි මට එන්නේ ධන උත්තරයක් නම්. ඒ කියන්නේ මෙතන දෙකෙන් 1.4ක් කරනවා 0.6 කියලා ලස්සනට එනවනේ. ඒ වගේ ධන උත්තරයක් නම් ඉන්නේ එතන තියෙන නැග්ම. හරි. ඒතර නැග්ම රයිස් එක. ඒතර මේකෙන් මේක අඩු කරාම එනාගේ 0.6 දාන්නේ කොහෙද? මෙතන මේ රයිස් තීරුව. රයිස් කියන්නේ නැග්ම. 0.6. හරි. මොකද මේක නැග්ම. හරි. ඒ කියන්නේ අර මේ මෙහෙම තියෙද්දි මම අර නැග්ම බැස් මොකද දැන් ආයෙ බලාගන්න මේ. උපකරණයේ මිනුම අඩු වෙනවා කියන්නේ මොකද්ද? මෙතන උපකරණේ තියෙද්දි මෙතන මීටර 2.5ක් තිබ්බනම් මෙතනදී මීටර 0.5යි නම් ඒක නැග්ම. කන්දක් නැග්ගෙන යන්නේ. හරි. ඊට පස්සේ ආයෙමත් මෙයාගෙනුත් මෙයා අඩු කරනවා. මෙන්න අඩු කරලා ඊට පස්සේ මෙයාගෙන් මෙයා අඩු කරනවා. දෙවෙනි මන් උපකරණ ස්ථානේ තුන්වෙනි මන් මේ උපකරණ ස්ථානේ මෙන්නම අඩු කරනවා. 1.4කින් 1.3ක් අඩු කරාම ධන උත්තරයක් වෙනවා 0.1 කියලා. ඒකට අනිවාර්යෙන් ඒකත් මොකද්ද? නැග්මක් 0.1ක උස වැඩි වීම. නැග්මක්. කන්දක් වගේ. ආයි 3න් 4 අඩු කරනවා. අඩු කරාට පස්සේ මේකත් ධන උත්තරයක් නෙමෙයි. 1.3න් 0.5ක් අඩු කරාට පස්සේ එනවා මට 0.8ක්. ඒක නැග්ම. රයිස් එකක්. හරි. ධන උත්තරයක් නෙන්නේ. ඍණ වෙලා ඉන්නේ බැරි වෙලාවත් නෑ 1.3න් 1.5ක් අඩු කරන්න තිබුණා ඍණ උත්තරයක් නෙන්නේ. හැබැයි දැන් මෙතන එන්නේ ධන උත්තරයක්. හරි. ඒ කියන්නේ මේක නැග්මක්. එන්නේ මේක කන්දක් කියන්නේ. එන්නේ කන්ද කියන්නේ. හරිද? right. ඊට පස්සේ මම කරන්නේ මෙහෙමයි. මෙතන පළවෙනි වෙනම ස්ථානේ මගේ තියෙනවා දීලා ටෙම්පරරි බෙන්ච්මාර්ක් එකේ මීටර 100යි කියලා. ඒ කියන්නේ පොළොවේ මොකක් හරි මට්ටමකින් නම් උස මීටර 100යි. ඒක මම දානවා මෙතන රෙඩියුස් ලෙවල් එකේ. අංක 1ට සාපේක්ෂව මේ පළවෙනි මැනුම් ස්ථානට කෙලින් දා ගන්නවා මම මේක රෙඩියුස් ලෙවල් එකේ. ඌනිත් උසේ 100.0යි. හරි. ඊට පස්සේ දැන් මොකද තියෙන්නේ රයිස් එකක් ඇවිල්ලා තියෙන්නේ. දෙවෙනි මැනුම් ස්ථානට ඇද්දි රයිස් එක. ඒ කියන්නේ නැග්ම. නැග්ම 0.6යි. එහෙනම් මෙතන උස අර ටෙම්පරරි බෙන්ච්මාර්ක් කියන 100.6යි මීටර. right. ඊට පස්සේ ආයෙ තියෙන්නේ මොකද්ද? මේ 0.1 නැග්ම. ආයෙ උස වැඩි වෙලා. එහෙනම් 100.7යි මීටර. අර මේ ටෙම්පරරි බෙන්ච්මාර්ක් එකට සාපේක්ෂව උස. ආයෙ මෙතන 0.8ක් වැඩි වෙලා උස. ඒ කියන්නේ ආයෙ මේකත් එකතු වෙනවා මේකට 100.7ට එකතු වුණාට පස්සේ 101.8යි 7යි 15යි. එතකොට 5යි. 101.5යි. හරි. පැහැදිලිද? ඔන්නෝම තමයි ඔය දත්ත ටික සටහන් කරගන්නේ. රයිට්. ඕකත් දාගන්න. මේ රීමාර්ක් එකේ දාන්න මොනවා හරි විශේෂ කරුණු. මේ මිනුම ගත්ත තැන මොකක් හරි මේ තිබ්බා, බෝක්කුවක් තිබ්බා. ඒ මොනවා හරි ඕනනම් මෙතන මේ රීමාර්ක් එකේ ලකුණු කරලා දාගත්තා කියලා දාගත්තයි. රයිට්. බැරිලත් අර බැස්මක් ආවන දෙකෙන් 2.5ක් විතර අඩු කරන් තිබුණා ඍණ 0.5 නෙන්නේ. එතකොට ඒක බැස්මක්. එතකොට මේක දාන්නේ පෝල් තීරුවේ. මෙන්න මෙතන තමයි දාන්නේ එහෙම උනන. මෙතන දාන්න අපිට බැස්මක් ආවේ නැහැ. රයිට්. සටහන් කරගන්න ඕනේ. සටහන් කරගන්න ඉක්මනට.